Hi guys, අපි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ටිකක් මනෝවිද්‍යාත්මක පැත්තට බර වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි typical forgetting curve කියන මාතෘකාව. ඉතින් මේක ඔයාලා විෂය නිර්දේශ වලට සම්බන්ධතාවයක් නැහැ. නමුත් විභාගයක් තියෙන ළමයෙකු විසින් දැනගත යුතු කාරණයක් හින්දා තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මේ මාතෘකාව පිළිබඳව යම් අදහසක් ගෙනෙන්න හිතුවේ. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම් මේ forgetting curve එක ඔයාලට වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා හැම විෂය නිර්දේශයක් ගත්තාම ගොඩක් විෂය කරුණු තියෙනවා. ඉතින් විභාගයට සූදානම් වෙන ළමයෙක් මේ හැම විෂය කාරණයක්ම ධාරණය කරගෙන ඉන්න ඕන විභාගෙ ලියන දවස වෙනකම්. නමුත් සිදුවෙන කාරණේ තමයි අපි අපි හැමදාම පාඩම් කරන කරුණු අපිට දවස් කිහිපයක් යද්දී අමතක වෙනවා. ක්‍රියාවලිය සිදු වෙනවා. ඉතින් එතනදී අපිට හැකියාවක් තියෙනවා මේ විභාගයට ලියන දවසේදී මේ කරුණු අපිට මතකේ නගා ගන්න. ඉතින් මේ forgetting curve එකකින් අදහස් වෙන්නේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය අමතක වීමේ ක්‍රියාවලිය පිළිබඳව. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති මේ x සහ y අක්ෂ වලින් පෙන්වුම් කරනවා යම් පරාස කීපයක්. ඉතින් මේ x අක්ෂයෙන් තියෙන්නේ දින ගණන. දවස් 7ක් වෙනකම් මේ වක්‍රය මම ඇඳලා තියෙනවා. ඊළඟට y අක්ෂයෙන් තියෙන්නේ retention. එහෙම නැත්නම් ධාරණය වීමේ හැකියාව නැත්නම් මේ මට්ටම පිළිබඳව. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් අපි ගත්තොත් ඔයාලා අද යම් කිසි පාඩමක් පාඩම් කරොත් මේ පාඩම එදා දවස තුල ඉතා හොඳින් මතකයේ නගා ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ඒ මට්ටම තමයි මෙතන මේ 100% මාක් එකෙන් පෙන්වන්නේ. The first learned day. එහෙම නැත්නම් පළවෙනියෙන් ඉගෙනගත්තු දවස. නමුත් අපි මේ ඉගෙනගත්තු දවස ඉඳලා අපි දවස් 3ක් යනකොට අපි ආයි නැවත මතක් කිරීමක් සිදු කරේ නැත්නම් ඒ කරුණ සම්පූර්ණයෙන්ම අපේ මතකයෙන් ගිලිහිලා යනවා. ඉතින් ඔයාලට පේනවා මේ අපි පළවෙනියෙන්ම ඉගෙනගත්තු කාරණාව අපි දවසක් යන විට දවසක් යනකොටත් ඒකෙන් 20ක් අපේ ධාරණයෙන් ගැලවිලා යනවා. එතකොට 80යි අපිට පළවෙනි දවස් වෙනකොටත් මතක තියෙන්නේ. අපි ඒක නැවත මතක් කිරීමක් සිදු කරේත් නැත්නම් අපි මේ ඉගෙනගත්තු දේ දවස් 3ක් යනකොට 60කටත් වඩා පල්ලෙහාට යනවා ඔයාලට පේනවා. ඉතින් මේ forgetting curve එක ගැන ඔයාලා දැනගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඔයාලා දිනදා ඉගෙන ගන්න කාරණා අමතක වෙන්නේ නැති වෙන විදිහට නැවත ඔයාලට රිවිව් එකක් ඒ අදාළ දවස් වලින් කරගන්න. ඉතින් එහෙම කරොත් ඔයාලට පුළුවන් විභාගෙට මුහුණ දෙන දවසේදීත් මේ පාඩම් කරගත්තු විෂය කරුණු තාන් නිවැරදිව මතකයේ තබාගෙන විභාගයට මුහුණ දෙන්න. ඉතින් අපි තවදුරටත් මේ ගැන කතා කරොත් මේකේ ඔයාලට පේනවා මේ රිවිව් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනදී අදහස් කරන්නේ මේ අපි පාඩම් කරගත්තු දේ අපේ මතකයෙන් ගිලිහීමට යන්නේ නැතුව අපි කොහොමද මේක ඉදිරියට ගෙන යන්නේ කියලා. ඉදි කරන්නේ අපි පළවෙනියෙන් ඉගෙනගත්තු දවස ගත්තාම ඒ දවස් ඉඳන් පළවෙනි දවස් වෙද්දී ඔයාලට පේනවා මේකේ 80% දක්වා මේ ධාරණය හැකියාව අඩු වෙලා තියෙනවා. එතකොට මේක අපිට නැවත 100 දක්වා වර්ධනය කරගන්නවා අපි අනිවාර්යයෙන්ම මේක රිවිව් එකක් කරන්න ඕන. ඒ කියන්නේ අපි ඉගෙනගත්තු දේ නැවත මතක් කරන්න ඕන. ඉතින් අපි පළවෙනි දවසේදී මේ අපි ඉගෙනගත්තු දේ නැවත වතාවක් මතක් කරගත්තොත් අපිට පුළුවන් අපේ ඒ ධාරණය සිදු වෙලා තියෙන සීමාව නැවත 100ක් දක්වා වර්ධනය කරගන්න. ඉතින් අපි එහෙම කරොත් අපිට පළවෙනි දවස් වෙද්දී 100%ම අපේ ධාරණය තබා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට පළවෙනි දවසේ ඉඳන් අපි ආයෙත් ඒක අඩු වෙන්න පටන් ගන්නවා. අපි නැවත ඒක අපි දවස් 3කින් පස්සේ නැවත රිවිව් එකක් කරන්න ඕන. ඉතින් ඔයාලට පේනවා මේ නැවත රිවිව් එකක් කරපුවාම මේ ධාරණය අඩු වෙවි යන වක්‍රය ටිකක් ඈතට දිවෙනවා. ඒ කියන්නේ අපි පළවෙනි දවස් දෙක තුල ධාරණය ගිලිහිලා ගිය වේගය සාපේක්ෂව මේ රේඛාව යම් අඩු වක්‍රයක් වෙන්නවා. ඒ කියන්නේ අපිට අපි
කලින් පාඩම් කරපු දේ නැවත නැවත රිවිව් කරනකොට අපේ මතකයේ මේක ඉතා ඉහළට ධාරණය වෙලා පවතිනවා. ඉතින් ඒකයි මේ වක්‍රය මේ විදිහට බෑවුම යම් තරමකට අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට දවස් 3න් නැවත මතක් කරනවා. ඊට පස්සේ අපි ආයි මේ කාරණාව දවස් 6න් නැවත මතක් කරන්න ඕන. ඉතින් මේ නැවත දවස් 6න් මතක් කරාට පස්සේ අපේ මේ ධාරණය වෙලා තියෙන ප්‍රමාණය තවත් ඉහළට නැංවෙනවා. එතකොට අපිට මතක තබාගත්තු කාරණා තවදුරටත් ගිලිහිලා යන එක ඔයාලට පේනවා අඩු වෙලා තියෙනවා. ඉතින් මෙහිදී මේ පළවෙනි දවස්වල ඉතා විශාල ලෙස බෑවුම දිගු වෙලා තියෙන එකෙන් අදහස් වෙන්නේ අපි පළවෙනි ඉගෙන ගත්ත දේ ඉතා ශීඝ්‍රයෙන් අපේ මතකෙන් ගිලිහෙනවා කියන එක. ඊට පස්සේ අපි මේ රිවිව් කරනොත් අවස්ථා 3කදී මේ රිවිව් අවස්ථා 3ේදී අපේ ධාරණය ඉතා වේගවත් සිදු වෙලා මේක අපේ මතකයේ ගොඩක් කාලයක් පවතින කාරණා ගණයට ඇතුළත් වෙනවා. ඉතින් එහෙම වුණාම අපේ විභාගයක් ලියන දවස දක්වාම මේ කාරණා ටික අපේ මතකයේ තියෙනවා. ඉතින් මේ සඳහා ඔයාලා කරන්න ඕනේ මේ පළවෙනි දවසේ අපි පළවෙනි රිවිව් එක කරන්න ඕන. කියන්නේ දවසකින් පස්සේ අපි ඉගෙන ගත්තු දවස, ඒ වගේම දවසකින් පස්සේ අපි පළවෙනි රිවිව් එක කරන්න ඕනේ. කියන්නේ අපි ඉගෙන ගත්තු දේ නැවත මතක් කරන්න ඕන. ඊට පස්සේ අපි ඒ ඉගෙන ගත්තු දේම අපි දවස් 3කින් නැවත මතක් කරන්න ඕන. ඒ තමයි අපේ දෙවෙනි රිවිව් එක. ඉතින් මේ දෙවෙනි රිවිව් එකෙන් පස්සෙත් අපි දවස් 6ක් ගියාට පස්සේ අපි නැවත රිවිව් එකක් කරන්න ඕන. ඉතින් මේ රිවිව් එකෙන් පස්සේ අපි ඒ පාඩම් කරපු දේ අපෙන් ගිලිහිලා යනවා අඩුයි. අපේ මතකයෙන් ගිලිහිලා යන එක අඩු වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි මතකයේ යම්කිසි දෙයක් දීර්ඝ කාලයක් තියාගන්න විදිහ. මේ ඇවිල්ලා මේ මනෝවිද්‍යාත්මකව තිබෙන සංකල්පයක්. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලට විභාගයකදී ඉතා හොඳ ලකුණු මට්ටමක් දක්වා යන තමන්ගේ මතක ධාරිතාවේ තමන්ට අවශ්‍ය කරුණු ටික මතකයේ තබා ගන්න. ඉතින් මේ රිවිව් එකේදී ඔයාලා කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. රිවිව් එකක් කරන විදි ගණනාවක් තියෙනවා. ඉතින් මේකදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විදි ක්‍රම පිළිබඳව. ඉතින් අපි සාමාන්‍යයෙන් පළවෙනි පාර දැන් කිසි දෙයක් යම් කිසි පොතකින් එහෙම නැත්නම් ගුරුවරයෙකුගෙන් අහලා දැනගන්නවා වෙන්න පුළුවන්. ඉතින් අපි මේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අවස්ථාවලදී মানে රිවිව් අවස්ථාවලදී අපි කරන්න ඕනේ විවිධ මතක සටහන් තබා ගැනීමේ ක්‍රම තියෙනවා ලෝකේ. ඉතින් මේ ක්‍රම කිහිපයක් ඔයාලට පුළුවන් අත්අදා බලන්න මේ රිවිව් සිදු කිරීම සඳහා. ඉතින් අපි බලමු මුලින්ම මේ මතක තබා ගැනීමේ තිබෙන ක්‍රම මොනවද කියලා. එහෙම නැත්නම් මේ රිවිව් ක්‍රම මොනවද කියලා. රිවිව් ක්‍රම වලින් පළවෙනි රිවිව් එක තමයි ෂෝට් නෝට්. ඔයාලා මේක හොඳටම දන්නවා මේ ෂෝට් නෝට් පිළිබඳව. දෙවෙනි එක තමයි මයින්ඩ් මැප් එක. තුන්වෙනි කාරණය ෆ්ලෑෂ් කාඩ්. හතර අපි ගත්තොත් ක්විස් ගන්න පුළුවන්. පස්වෙනි කාරණය චාට්. හයවෙනි කාරණය සෝන්ග්ස් එහෙම නැත්නම් ඇල්ෆබට් වලින් හදන විවිධ සංකලන අකුරු සංකලන අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේ ෂෝට් නෝට් ඔයාලා ගොඩ දෙනෙක් දන්න කාරණයක්. ඒ තමයි කෙටි සටහන් හදන එක. ඉතින් ඔයාලා පළවෙනියෙන්ම ඉගෙන ගන්නේ කාරණය හා ඒ විෂය කරුණු වලින් බාධාගත්ම විෂය කරුණු ටික එක්ස්ප්‍රෙස් කරලා අපිට පුළුවන් ෂෝට් නෝට් එකක් හදාගන්න. ඉතින් අපිට මේ සඳහා A4 sheet එකක් එහෙම නැත්නම් පරිගණකයක් තියෙන කෙනෙක් නම් පරිගණකයෙන් නෝට් එක ගහලා ඒක print out කරලා අපිට තියාගන්න පුළුවන්. සමාන විශ්වවිද්‍යාලයක වුණත් lecture notes දෙනවා. ඉතින් ඒ lecture notes වලින් තමයි ප්‍රශ්න විභාගවලදී අහන්නේ. ඉතින් ඒ notes තමයි අපි විශ්වවිද්‍යාලවලත් පාඩම් කරන්නේ. ඉතින් ඔයාලගේ මේ A level අනිත් සෑම විභාගයකම වගේ යම් කිසි විශේෂ ශාස්ත්‍රයක වැදගත්ම කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් යම් පාඩමක් ගත්තොත් එහෙම කොටසක් තියෙනවා.
අපි පාඩම් කරන හැම දේම අහන්නේ නෑ විභාගවලදී. අහන්නේ ඉතාම වැදගත් කාරණා කිහිපයක් පමණයි. ඒ පාඩමක යම් කිසි දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් මේ කාරණා ඔයාලා අනිවාර්යයෙන්ම පාඩමෙන් උකහා ගන්න ඕනේ. ඒ අරගෙන ඒ කාරණා ටික දාලා තමයි ෂෝට් නෝට් එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒ හදාගන්න ෂෝට් නෝට් එක අර වගේ ටයිපිකල් ෆෝගටින් කර්ව් එකේ මේ රිවිව් අවස්ථාවලදී ඔයාලට පුළුවන් භාවිතා කරන්න. එතකොට ඔයාලගේ වැදගත්ම මතක තබා යුතුම දේවල් විභාග ලියන දවස දක්වාම මතකයේ තියෙනවා. දෙවෙනියට මං සඳහන් කරලා තියෙන මයින්ඩ් මැප්. මයින්ඩ් මැප් කියන්නේ ලෝකේ තියෙන ඊටාම වැදගත් මතක සටහන් තබා ගැනීමේ ක්‍රමවේදයක්. ඉතින් මේකෙදි කරන්නේ අපි මතක තබා ගන්න අදහස් කරන එහෙම නැත්නම් අපි හිතමු යම්කිසි ප්‍රොජෙක්ට් එකක් අපි දැන් ලෙවල් ගත්තොත් එහෙම නැත්නම් තව විභාගයක් ගත්තොත් ඒක යම්කිසි කාල පරාසයක් තුළදී අපි යම් ටාගට් එකක් එහෙම නැත්නම් යම්කිසි ඉලක්කයකට අපි යන දෙයක්. ඉතින් අපි ගත්තොත් වැඩ කරන තැනකදී වුණත් අපිට ලබා දෙන යම්කිසි ප්‍රොජෙක්ට් එකක්. දැන් ලෙවල් කියන්නේ ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් විදිහට අපිට හිතන්න පුළුවන්. යම්කිසි කාල පරාසයක් තියෙනවා. ඒ කාල පරාසය තුළත අපි ඉවර කරලා ඒකට අදාළ එක්සෑම් එක එහෙම නැත්නම් ඒ අදාළ කර්තව්‍ය කරන්න ඕන. ඉතින් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ගත්තාම මේකේ ඉතා විශාල පරිමාණයක් තියෙනවා. පරාසයක් තියෙනවා. ඉතින් විභාගික වුණත් විෂය නිර්දේශ අපි ගත්තොත් ඉතා විශාලයි. අපිට බැරි වෙනවා අපිට හැකියාවක් නැහැ මේ අපි අධ්‍යයනය කරන මේ විෂය පිළිබඳව පූර්ණ අවබෝධයක්. කියන්නේ ගැඹුරින් මේ විෂය නිර්දේශය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අපිට හැකියාවක් දුටු පමණින්ම ලබා ගන්න බෑ. ඉතින් මේ හින්දා තමයි අපි මයින්ඩ් මැප්ස් කියන ක්‍රමවේදය භාවිතා කරන්නේ. ඉතින් අපි වර්ක් කරන යම්කිසි තැනක උනත් අපිට විශාල ප්‍රොජෙක්ට්ස් හම්බ වෙනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට්ස් වලදී අපි ගොඩක් යූස් කරන ක්‍රමයක් තමයි මේ මයින්ඩ් මැප්ස් කියන්නේ. ඉතින් ඒකයි මම අත්දැකීමෙන්ම කියන්නේ මේ මයින්ඩ් මැප්ස් කියන එකත් ඉතා හොඳ මතක තබා ගැනීමේ ක්‍රමවේදයක්. ඒ වගේම අපි දැනගෙන තියෙන අපි යම්කිසි කරලා ඉවර වෙලා තියෙන දේ පිළිබඳ අපිට ෂුවර් එකක් ගන්න පුළුවන් මේ මයින්ඩ් මැප්ස් වලින්. අපි විෂයක් ගත්තොත් ඒ විෂයේදී අපි දැනට පාඩම් කරලා ඉවර කරලා තියෙන කොටස් පිළිබඳව තව පාඩම් කරන්න තියෙන කොටස් පිළිබඳව අපිට පූර්ණ අවබෝධයක් මේ මයින්ඩ් මැප් හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ මයින්ඩ් මැප්ස් වලදී අපි කරන්නේ ගොඩක් දුරට මේ ප්‍රධාන ටොපික් එක මැදින් සඳහන් කරලා ඒකේ සබ් ටොපික්ස් අපි ඉහළට ඉහළට බෙදාගෙන යනවා මේ විදිහට. මේ බ්‍රාන්ච්ස් වලින් ඉහළට ඉහළට අපේ සබ් ටොපික්ස් වලට බෙදාගෙන යනවා. ඉතින් මේ බෙදාගෙන ගියාම අපිට තේරෙනවා මේ එක එක ටොපික්ස් හරහා අපිට අපි ලබා ගත යුතු එහෙම නැත්නම් අපි පාඩම් කරන්න ඕන කාරණා ටික මොනවද කියලා අපිට හොඳින් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙම මේ ලොකු විස්ටර් බෝඩ් එකක් වගේ අරගෙන අපි මයින්ඩ් මැප් එක එහෙම නැත්නම් වයිට් බෝඩ් එකක් අරගෙන අපි මයින්ඩ් මැප් එකක් ඇඳගත්තොත් අපිට පුළුවන් මේ විෂය පතේ පිළිබඳව මේ විෂය නිර්දේශයේ මේ අපිට දැනගත යුතු දේවල් ටික පිළිබඳව තා පැහැදිලි චිත්‍රයක් මවා ගන්න. ඉතින් ඒකයි මේ මයින්ඩ් මැප් වලින් සිදු කරන ප්‍රධානතම කාරණය වෙන්නේ. ප්‍රොජෙක්ට් එකක් ගත්තත් ඒ දෙයමයි වෙන්නේ. අපිට ප්‍රොජෙක්ට් එකකදී වුණත් අපිට ලොකු අදහසක් එනවමත් කරන දේ පිළිබඳව. ඉතින් ඒ අදහස ගන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි මේ මයින්ඩ් මැප්ස් කියන්නේ. ඉතින් ඒකයි අපි රිවිව් කරන්න අර කලින් සඳහන් කරපු අවස්ථාවලදී අපිට මේ මයින්ඩ් මැප් එක ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ මයින්ඩ් මැප් එක ඔයාලා try එකක් දීලා බලන්න. මේකත් හොඳ මතක තබා ගැනීමේ ක්‍රමවේදයක්. තුන්වෙනි කාරණය තමයි ෆ්ලෑෂ් කාඩ්ස්. ෆ්ලෑෂ් කාඩ්ස් කියලා කියන්නේ යම්කිසි චූටි කාඩ් එකක පොඩි කාඩ් එකක අපිට අවශ්‍ය කරන කාරණාව ලියලා අපි ඒක නිතර නිතර බලන එක. ඒ ෆ්ලෑෂ් කාඩ්ස් කියවම වලට හිතෙයි මේක මේ බොරු දේවල්නේ කියලා. ඉතින් මේ ෆ්ලෑෂ් කාඩ්ස් කියන්නේ අපි මම කලින් කරපු විභාගවලදී පවා භාවිතා කරපු දෙයක්. ඉතින් මේ තියෙන ඒ වගේ ෆ්ලෑෂ් කාඩ් එකක් භාවිතා කරපු කලින් මේක මේ ජපන් භාෂාව හා සම්බන්ධ ඉගෙන ගැනීමේදී භාවිතා කරපු දෙයක්. මේකෙදි වලට පේන මේ යම් කිසි ටෙම්ප්ලේට් එකක් තියෙනවා. ටෙම්ප්ලේට් එකක් කියන්නේ මේකේ එක් රටාවක් තියෙනවා. අපි යම් කිසි විෂයක් ගත්තොත් ඒ විෂයේ ඒ ෆ්ලෑෂ් කාඩ්ස් හදනවා නම් ඒ ෆ්ලෑෂ් කාඩ් එකේ යම් කිසි ඕගනයිස් බවක් තියෙනවා. ඒ කියන්නේ එකම රටාවක් පවතින්න ඕන. එහෙම නැති වුණොත් අපිට මේක මතකේ තබා ගන්න බැරි වෙනවා. මොලේ උනත්
අපි යම්කිසි දෙයක් අපි ඉතා ඕගනයිස් විදිහට එහෙම නැත්නම් යම්කිසි පිළිවෙලකට අපි ඇතුළත් කළොත් අපේ මොළේ ඒක ඉතා ඉක්මනින් ධාරණය වෙලා දීර්ඝ කාලයක් පවතිනවා. අපි නැතුව මේ ෆ්ලෑෂ් කාඩ්ස් අපි එක විෂයක විවිධ විදිහට හදලා මේ විදිහට හදලා තියාගත්තත් එහෙම භාවිතා කරොත් අපිට මේක මතකේ තබා ගන්න බැරි වෙනවා. අපි කරන්න ඕනේ අපේ එක රටාවකට මේ ෆ්ලෑෂ් කාඩ් එකක් හදාගන්න ඉන්නේ. ඒ අනිත් ෆ්ලෑෂ් කාඩුත් ඒ විදිහටම මේ රටාවටම හදාගන්න ඕන. එහෙම රටාවකට හදාගෙන අපි මේක නිතර බැලුවොත් අනිවාර්යයෙන්ම අපි මේ මතක තබා ගන්න හදන කාරණා දීර්ඝ කාලයක් අපිට මතකේ තබා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට එන තැනකදී නිතර බලන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. හොඳම කාරණාව තමයි මේකේ ඕගනයිස් බව තියෙන්න ඕන. මේ ටෙම්ප්ලේට් එකක් භාවිතා කරන්න ඕන. එහෙම නැති වුණොත් අපි විවිධයට මේ ෆ්ලෑෂ් කාඩ්ස් හදලා අපි ළඟ තියාගත්තොත් එහෙම මතක තබා ගන්න හැකියාවක් නැහැ. අපි කරන්න ඕනේ අපි යම් එක රටාවකට අපි ටෙම්ප්ලේට් එකක් හදාගෙන ඒ රටාවටම අපි දිගටම ෆ්ලෑෂ් කාඩ්ස් හදලා අපි ළඟ තියාගෙන ඒවා නිතර අර රිවිව් අවස්ථාවලදී බලන්න ඕන. ඉතින් මේකත් ලෝකේ තියෙන ඉතා හොඳ මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් වෙනවා. ඉතින් මේ ක්‍රම වලට කියනකොට ඔයාලා හිතන්න පුළුවන් මේක මේ බොරු දෙයක් නේ මෙහෙම මතක තබා ගන්න පුළුවන් මෙහෙම දේවල් යූස් කරනවා කියලා. මේ ඇත්තටම ලෝකේ ගොඩක් යූස් කරන දේවල්. ඒකයි අපි මේ දේවල් වලටත් කියන්නේ ප්‍රයිවට්ලි එහෙම නැත්නම් මම පෞද්ගලිකවත් මේ දේවල් යූස් කරලා තියෙන එකයි අපි මේකේ සක්සස් එකක් තියෙන හින්දා තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් හතරවෙනි කාරණා තමයි ක්විසස්. ක්විසස් කියන්නේ ලෝකයේ දැනට තියෙන ඉතා ප්‍රබල මතක තබා ගැනීමේ ක්‍රමවේදයක්. අපි A-level විභාගය තුනත් MCQ දන්නවල තියෙනවා. ඉතින් මේ MCQ වලදී කරන්නේ බහුවර්ණ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකෙදි වැරදි පිළිතුරු 4ක් තියෙනවා, නිවැරදි පිළිතුරක් තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ නිවැරදි පිළිතුර හොයාගන්න එක. මේක යම්කිසි විනෝදාත්මක දෙයක් ඇත්තටම. ඉතින් අද ලෝකේ අපි ගත්තොත් වෙබ්සයිට්ස් වල තියෙනවා ක්විසස් තියෙන වෙබ්සයිට්. ඒත් ඔයාලට පුළුවන් ඒ වගේ දෙයක් try කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් තමන්ගේම ක්විසස් හදාගෙන තියාගන්න. එතකොට මේ ක්විසස් අපි හදාගෙන තියාගන්න එක වටිනාකම තමයි අපිට අවශ්‍ය වෙලාවකදී මේ ක්විසස් අරගෙන අපිට ප්ලේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. එතකොට මේ ක්විසස් හරහා වෙන ප්‍රධාන දේ තමයි මේක මතකයේ තබා ගන්න සීමාව වැඩි. අපි මේ නිතර ක්විසස් කරන එකෙන් අපේ මතකයේ මේක ධාරණය වීමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඒක මේ ක්විස් වල තියෙන ප්‍රධාන වැදගත්කම. ඒ වගේම ඒක අපිට ස්ට්‍රෙස් ෆී එකක්. කියන්නේ ස්ට්‍රෙස් එකක් නැතුව අපි පාඩම් කරන දේ පාඩම් වෙන එක් ක්‍රමවේදයක්. ඒකයි ලෝකෙ මේක ගොඩක් ජනප්‍රිය. ඉතින් මේ ක්විසස් අපිත් අපේ සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එකේ හරහත් ඔයාලට මේ ක්විසස් ලබා ගන්න පුළුවන්. ඒ සයිට් එක වීඩියෝ ලින්ක් එකේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම තවත් සයිට්ස් තියෙනවා. එහෙම වගේම තවත් විවිධ ක්‍රම තියෙනවා. විවිධ WhatsApp groups තියෙනවා. විවිධ groups වලින් වලට මේ වගේ quizzes තියෙන links ගන්න පුළුවන්. ඒ වගේ quiz අරගෙන ඔයාලට පුළුවන් මේ review කරන අවස්ථාවලදී මේ quizzes උත් පාවිච්චි කරන්න. ඊළඟ කාරණේ තමයි charts. charts කියන්නේ tables. අපි ගත්තොත් අපි මතකයේ තබා ගන්න ඕන කරන ප්‍රධානම කාරණා මේ විදිහට අපිට පුළුවන් ටේබල් එකක පෙළගස්ව ගන්න. මේ විදිහට ටේබල් එකක පෙළගස්ව ගන්න එකෙන් තියෙන ප්‍රධානම කාරණය තමයි මේක සාමාන්‍යයෙන් පොතක් කරුණු කියෝ යනවට වැඩිය මේකෙදි යම් බෙදීමකට ලක්ලා මේ පැහැදිලිව පෙනීමක් සිදු වෙනවා. ඉතින් මේ නෝට් එකේ අතරම තියෙන බෞද්ධ විශ්වවිද්‍යාලය වෙන මේක බෞද්ධ ශිෂ්ටාචාරය හා සම්බන්ධ නෝට් එක ෂෝට් නෝට් එක. ඉතින් මේකෙදි මේ යූස් කරලා තියෙන chart එක. මේ chart එක වල වෙන නාලන්දා විශ්වවිද්‍යාලය, වික්‍රමශීලා විශ්වවිද්‍යාලය, වලබි විශ්වවිද්‍යාලය. ඒතර මේ නාලන්දා, වික්‍රමශීලා, වලබි කියන මේ විශ්වවිද්‍යාල පිළිබඳව අපි පොතක් කියවගෙන ගියාට කවදාවත් ඒක මේ මතකයේ සිටින්නේ නැහැ. ඒක අපේ මතකෙන් ටක් ගාලා ගිලිහලා යනවා. ඒ වුණාට අපි මේ විදිහට මේ ඩිෆරන්ස් එක එහෙම නැත්නම් මේ විශ්වවිද්‍යාල තුනේ තියෙන වෙනස පැහැදිලිව කොලයකට මේ විදිහට ගත්තාම මේ ටේබල් එකකට අපිට මේ කාරණා දීර්ඝ කාලයක් මතක තබා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි අපිට පැහැදිලිව අපේ කරුණු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතාල වේගවත්. ඉතින් මේවා
අපි ගත්තොත් මේකත් ලෝකේ ඉතා ප්‍රබල මතක සටහන් ක්‍රමවේදයක්. ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ දීර්ඝ වශයෙන් තියෙන ඔය නෝට්ස් එහෙම ඒවා හැම දෙයක්ම මේ විදිහට ටේබල් වලට ගන්න පුළුවන් තැන් තියෙනවා නම් ඒ විදිහට මේ ටේබල් වලට අරගෙන ඒවා ළඟ තියාගෙන අර රිවිව් අවස්ථාවලදී නිතර අධ්‍යයනයට ලක් කරන්න ඕන. ඒතනදී පුළුවන් ඔයාලට ඒ කරුණු ඉතා හොඳින් මතකයේ තබා ගන්න. අවසාන කාරණාව තමයි songs alphabet mixer වගේ දේවල්. ඒ කියන්නේ අපිට පුළුවන් අපිට මතක හිටින විවිධ ගීත හරහා විවිධ රිද්මයන් හරහා අපිට අවශ්‍ය කාරණා අපිට අවශ්‍ය කරන පොයින්ට්ස් වගේ දේවල් පෙළගස්සලා තියාගන්න. ඉතින් මේවා බොරු දේවල් කියලා ඇත්තටම හිතන්න යන්න එපා. මේවා ඇත්තටම අපි යූස් කරලා තියෙනවා විභාගවලදී. ඒ වගේ සක්සස් හින්දා තමයි මේවා ඉදිරිපත් කරන්නේ. මේකක්වත් යූස් කරපු නැති දේවල් නෙවෙයි. මේ හැමදේම විභාගවලදී යූස් කරලා තියෙනවා. ඉතින් ඒකයි අපි අනිත්ට කියන්නේ මේවා යූස් කරන්න කියලා. ඇල්ෆබට් සංකලන කියන්නේ යම් කිසි පොයින්ට් එකක මුල් අකුරු හරහා අපිට පුළුවන් යම් කිසි රටාවක් ගොඩනගාගෙන හදාගෙන තියාගන්න. ඒ හදාගෙන තියාගන්න එකනොත් අපිට පුළුවන් ඉතා පහසුවෙන් මතක තබා ගන්න. ඒකත් මේ මතක සටහන් ක්‍රමවේදවලදී ගොඩක් වැදගත් වෙන ක්‍රමයක්. මම හිතනවා මේ songs alphabet පිළිබඳව නම් එච්චර දෙයක් කියන්න ඕනේ. මොකද මේ ඔයාලට විවිධ පන්ති වලින් يعني ක්ලාසස් වලින් පවා දැනගන්න ලැබෙනවා. ඒ විදිහට හදාගන්නේ කොහොමද කියන එක ඔයාලටත් ඒ ගැන අදහසක් තියෙනවා. යම් කිසි සින්දුවකට ඔයාලගේ අදාළ වෙන පොයින්ට්ස් ටික හරියන විදිහට ඒක පෙළ ගස්සලා ඒ සින්දුව මතක තියාගත්තාම ඔයාලට විෂය කරුණු ටිකත් හරියටම මතක තියෙනවා. ඉතින් මේ වගේ මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ විෂය කරුණු විභාග ලියන දවස් දක්වාම හොඳින් මතකයේ තියාගන්න. ඉතින් අපි කලින් කතා කරපු forgetting curve ගැන නැවත මතක් කරගන්න. අපි රිවිව් කරන්න ඕන දවස් ටිකේදී මේ ක්‍රමවේදයන් සියල්ලම හෝ කිහිපයක් මගෙන් ඒ රිවිව් එක ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා ඒ විෂය කරුණු ඔයාලා මතකයෙන් ගිලීමට ලක් වෙන්න නොදී විභාග ලියන දවස් දක්වාම ඔයාලා මතකයේ තියාගන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාලා බ්‍රේන් එකේ නැත්නම් මොළය මේ කරුණු ස්වභාවිකවම අමතක වීමේ ක්‍රියාවලියට ලක් වෙලා අර කර්ව් එකේ විදිහට අපේ ධාරණයෙන් ගිලිහිලා යනවා. ඒකට අපිට නැවත මතක් කරගන්න බැරි වෙනවා, අමතක වෙලා යනවා. ඉතින් එහෙම අමතක වෙලා යන්න නොදී විභාග ලියනකම් විතරක් හරි මේ දේවල් භාවිතා කරලා ඔයාලා විෂය කරුණු ටික ඔයාලා මතකයේ තබා ගන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන් කොහොමද මතකයේ ඔයාලගේ විෂය කරුණු ටික තබා ගන්න කියලා. ඒ වගේම මේක ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා ඔයාලා විභාග වලට. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු නැවත. සුබ දවසක් ඔයාලා හැමෝටම.